සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. ලබන 7 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට තීරණයක්. ජූනි 2 වෙනිදා සිට අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000ක්. අත්‍යවශ්‍ය භාණ්ඩ අලවිය ජංගම සේවා මගින්. සයිනෝෆාම් ඉන්නත ලබාගත් ජනතාවට දෙවන මාත්‍රාව ලබන මාසයේදී. ගිනිගත් නෞකාවේ බහලුම් වලින් 513ක් ශ්‍රී ලංකාවට අයත්. සමුද්‍ර ජීවීන්ට සහ වෙරළට සිදු හානි සොයා බැලීමේ විශේෂ විමර්ශනයන් වෙයි. නෞකාවේ සිද්ධියෙන් ආදායම් අහිමි වූ දීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර 28කට සහන. දකුණු පළාතේ කහගොවීන්ට ඉහළ ආදායමක්. ගාසා ගැටුමේදී මානව හිමිකම් උල්ලංඝනය වී ඇද්දැයි සෙවීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙනා යෝජනාවට ඉන්දියාව ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකෙයි. ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 287ක ඉලක්කයක්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ලබන මාස 7 වෙනිදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබීය. සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැදි තෝරාගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය වී තිබින. එහෙත් 25 වෙනිදා සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යාමට ඉඩ හැරීමකි. වෛරසය මර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහ මෙවැනි ක්‍රියා මගින් අසාර්ථක විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. ඉදිරි දින සඳහා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදා හැරිය හැක. සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවසින් බැහැර යා හැක. මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්ය වේ. සයිනෝෆාම් එන්නත ලබා දීම පසුගිය 8 වෙනිදා ආරම්භ කෙරින. එහි ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට එහි ප්‍රථම එන්නත් මාත්‍රාව ලබාගත් ජනතාවට ජූනි මාස 8 වෙනිදා සිට පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට ක්‍රියා කරේ. සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත් කරන කටයුතු විධිමත්ව හා අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. සංචරණ සීමා හේතුවෙන් වඩාත් පීඩාවට පත්වී සිටින අඩු ආදායම්ලාභී ජන කොටස් වෙත ලබන මාස 2 වෙනිදා සිට රුපියල් 5000 දීමනාව පිරිනැමේ. රජයෙන් කිසියම් හෝ රුපියල් 5000කට අඩු දීමනාවක් ලබන්නකු වේ නම් ඔහුට හෝ ඇයට රුපියල් 5000ක් වන තෙක් හිඟ මුදල සැපීමට ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කීවේය. මුලින්ම සමෘද්ධිලාභීන්ට මෙම දීමනාව ලැබේ. අපේ රටේ ඉන්න අඩු ආදායම්ලාභීන් එවැගේම විවිධ දීමනා සඳහා ඉල්ලුම් කරලා තියෙන කණ්ඩායම් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමටත් පවතින තත්ත්වය තුළ තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙච්ච කණ්ඩායම් වෙනුවෙන් ඒ 5000 දීමනාව ලබා දෙන්නත් රජය තීන්දුව කළා තියෙනවා. ඒ අනුව අපි ජූනි මාස 2 වෙනිදා සිට මෙම මුදල් ලබා දීම ආරම්භ කරනවා. පළමුවෙන්ම අපි සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් ඒ දීමනාව ලබා දීම ආරම්භ කරලා ඒ අනුව හැකි ඉක්මනින් මේ සියලු දෙනා වෙනුවෙන් මේ දීමනාව ලබා දෙන්න කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා දැනට
අපිට තියෙන තොරතුරු අනුව පවුල් ඒකක ලක්ෂ 60ත් 65ක අතර ප්‍රමාණයකට මේ දීමනාව ලබා දෙන්න සිදුවේ. මූලික වශයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් රජය විසින් වෙන් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ තීන්දුව ඉතාම කාලෝචිත තීන්දුවක්. මීට පෙර 3 වතාවක් අපි විවිධ අවස්ථාවන් වලදී මේ රුපියල් 5000 දීමනාව ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒ ලැබපු අත්දැකීම් එක්ක ඉතාම කඩිනමින් දෙවෙනිදා සිට අපි ලබා දෙන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට ආසන්න මොහොතේදී ගිනිගත් නෞකාවේ තිබූ බහලවුන් 1486න් 513ක්ම ශ්‍රී ලංකාවට ගොඩ බෑමට නියමිතව තිබූ ඒවා බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. නැවේ බහලුම් සම්පූර්ණයෙන්ම විනාශ වී යාම නිසා සමුද්‍ර ජීවීන්ටත් ශ්‍රී ලංකා වෙරළටත් අවදානම් තත්ත්වයක් උදා වී තිබේ. වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාව සමග එක්ව ආපදා කළමනාකරණ අංශ දැන් ආරම්භ කර ඇත. මෙම ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වගකිය යුත්තේ කවුරුන්දැයි සෙවීමට විමර්ශන ආරම්භ කර තිබේ. එය හෙළි වූ පසු ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනේ. නැව ලංකාවට පැමිණීමට පෙර එහි කාන්දුවීමක් පිළිබඳව මෙරට බලධාරීන් දැනුවත් කර නොමැත. එමෙන්ම නෞකාව සම්බන්ධයෙන් සමාජ ජාලවල අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතී. නෞකාව නිත්‍යානුකූල ගමන් මාර්ගය ඔස්සේ මෙරටට සේන්දු වී තිබේ. සමාජ මාධ්‍ය සඳහන් කරන වරාය දෙකටම නැව ඇතුළු වී බහලුම් හුවමාරු කරගෙන ඇත. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. නෞකාවේ ගින්න බොහෝ දුරට පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා කීවේය. නෞකාව දෙකට කැඩී යාමේ අවදානමක්ද නොමැත. විශාල ගෙන්දරත් එක්ක අපිට ලොකු අවදානමක් තිබුණා මේ නෞකාව දෙකට කැඩිලා මේකේ තියෙන තෙල් ප්‍රමාණය සාගරයට මුදා හැරෙයිද කියලා. ඒ අනුව තමයි අපි ඉන්දියානු වෙල්ලා රාශක බලකායි නෞකා දෙකක් මෙහාට ගෙන්න ගත්තේ. ඒ දෙකෙන් අපි බලාපොරොත්තු වෙනවා හදිසියෙවත් ඒ වගේ තෙල් පාන්දුවීමක් සිදු වුණොත් ඒකට අවශ්‍ය කරන උපකරණ එම ඉන්දිය වෙල්ලා රාශක නෞකා සතුව තියෙනවා. ඒ අනුව ඒගොල්ලෝ ස්ටෑන්ඩ් බයි වෙලා ඉන්නවා හදිසියේ ඔයිල් ලීක් එකක් ආවොත් ඒක සම්බන්ධයෙන් පියවර ගන්න. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළේ එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු නොකරන්නයි ඉකුත් දිනවල නිවේදනය කර තිබූ බවයි. එබැවින් පසුගිය දිනවල වෙළඳපොලින් මිලදීගත් මත්ස්‍ය තොග පිළිබඳව අනිසිබියක් ඇති කරගත යුතු නොවේ. මෙම ආපදාව නිසා දෛනිකව ආදායම අහිමි වූ ධීවර කර්මාන්තයේ යෙදුණු සියලුම දෙනාට කිසියම් සහනයක් ලබා දීමට දැනටමත් තීන්දුවක් ගෙන ඇත. ධීවර කර්මාන්තය සමග එකට බද්ධ වූ ක්ෂේත්‍ර 28ක් පමණ තිබේ. ඒවා සම්බන්ධව සියලු දෙනාට අහිමි වූ ආදායම් වෙනුවෙන් සහන ලබා දීමට ක්‍රියා කරේ. අද උදෑසන අපි තීන්දුව කරා වෙන්නප්පුව ප්‍රදේශෙනුත් ධීවර කර්මාන්තයේ දෙන විශේෂම වෙන්නප්පුවෙන් මීගමුවට පැමිණෙන ඔවුන්ටත් ඒ කලාපයට පැමිණීමෙන් වළකින්න කියන නියෝගය කරන්න. නමුත් කිසිම ආකාරයකින් බහුදින ධීවර කර්මාන්තයට හෝ ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයට හෝ අනෙකුත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයට කිසිම බලපෑමක් නැහැ. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යන්න පුළුවන්. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි පරීක්ෂණ දිගටම කරගෙන යනවා. ඒ පිළිබඳව අපි ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. කොවිඩ් එන්නත් කරන වැඩසටහන දැන් සාර්ථකව ක්‍රියාත්මකයි. ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල එම කටයුතු අදත් සිදු කෙරින. ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6කදී එන්නත් කිරීම අද සිදු කරනු බව දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා කීවේය. මේ වන විට 15,000කට පමණ එන්නත ලබා දී ඇත. හඳුනාගත් අවදානම් ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලැබේ. මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, අකුරැස්ස, වැලිගම සහ දෙවිනුවර ජනතාවට අද එන්නත ලබා දුන් බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පැවසීය. කුරුණෑගල දිස්ත්‍රික්කයේද අධි අවදානම් කලාපවලට ප්‍රමුඛත්වය ලැබී තිබේ. එම දිස්ත්‍රික්කයේ ජනතාවට මේ වන විට එන්නත් 50,000ක් ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් RMR රත්නායක මහතා සඳහන් කරයි. තවත් එන්නත් 50,000ක් පමණ ලැබීමට නියමිත බවද ඔහු කීවේය. කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලයට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳව පුහුණුවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අද පැවති විශේෂ කාර්ය සාධක සමාලෝචන කමිටුවේදී මෙම තීරණයට එළඹ ඇත.
ඒ අතරම දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන්හි ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතුවන් ඉලක්ක කරගනිමින් විශේෂිත එන්නත් කරන වැඩසටහනක් ආරම්භ කිරීමටද නියමිතයි. ලක්වාසී ජනතාවට සහ ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ සදහම් වර්ෂා වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ බෝ සමිඳුන් අභියසදී අදත් ආරම්භින. රතන සූත්‍රය සජ්ජායනා කරමින් වැඩ සිටින මහා සංඝරත්නය රැගත් විශේෂ රථය අද නුගේගොඩ, මහරගම, කොට්ටාව, මත්තේගොඩ නිවාස සංකීර්ණය, තලවතුගොඩ, කෝට්ටේ සහ නාරාහෙන්පිට ප්‍රදේශවල සංචාරය කරයි. ජාතික ගුවන්විදුලියේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ උපදෙස් පරිදි මෙය පැවැත්වේ. මේ සඳහා අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. කොවිඩ් තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති එකම විසඳුම සියලු ජනතාව එන්නත් කිරීම බව ජනමාධ්‍ය අමාත්‍ය කිහෙලි රඹුකවැල්ල මහතා පවසයි. සියලු දෙනාට එන්නත ලබා දීමට ක්‍රියා කරේ. එන්නත් මෙරටට ලැබීම ප්‍රමාද වූයේ ලොව පුරා එන්නත් සඳහා ඇති දැඩි ඉල්ලුමයි. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා විශාල තරඟකාරීත්වයක් අද ඇති වෙලා තිබෙනවා මෙම එන්නතට. ඒ වගේම අපි කියන්නට ඕනේ බොහෝ ධනවත් රටවල් සමහරක් විට තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇනවුම් කරමින් මේ සම්බන්ධව යම් ක්‍රියාකුළු තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ අතරතුර තමයි සංවර්ධනය වෙමින් තිබෙන රටක් හැටියට අපට ගන්න පුළුවන් අපේ හිතවත් මිත්‍රකම් සියල්ල පාවිච්චි කරමින් අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලික රාජ්‍ය නායකයන්ට දුරකථනයෙන් නමතමින් මේ සම්බන්ධව ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම මේ වෙනකොට ගනිමින් සිටිනවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ඊගාව මාස 2-3 ඇතුළත අපට මේ එන්නත ප්‍රමාණවත් ප්‍රමාණයට ලබා ගන්නට හැකියාවක් එයි කියලා. හැබැයි වර්තමානයේ අපිට තිබෙන සීමිත අනයනයන් තුල අපිට මේක පරිපාලනය කර ගන්නට වෙනවා. වඩාත්ම සුදුසුම වඩාත්ම අවධානයට ලක් වෙලා තියෙන ප්‍රදේශවලට මේ ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න. ඒ නිසා මේ වෙනකොට අපි දන්නවා 8 වෙනිදා වෙනකොට තවත් බිලියන 2ක ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන්න තියෙනවා. චීන නිෂ්පාදනය සයිනෝෆාම් එන්නත. ඒ වගේම අනිකුත් එන්නත් බලාපොරොත්තු වෙන ආකාරයට ගෙන්න ගන්න බලාපොරොත්තු. ඒ අතරතුරේ මේ තරඟකාරීත්වය නිසා ඒ යම් යම් වෙනස්කම් වෙමින් පවතින ඒ වෙනස්කම් වලට අපි මුහුණ දෙන්න සූදානම් වෙමින් කටයුතු කරා. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ වඩාත් ජනප්‍රියව පැවති බටපොතු කර්මාන්තය අභාවයට යමින් තිබෙන බව ඒ ආශ්‍රිත කර්මාන්තකරුවෝ කියති. එම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දුෂ්කරතා පැන නැගී තිබේ. අතීතයේදී නිවසට අවශ්‍ය භාණ්ඩ රැසක් බටපොතු උපයෝගී කරගෙන නිෂ්පාදනය කෙරින. ඒත් ප්ලාස්ටික් නිෂ්පාදන වෙළඳපොළ ආක්‍රමණය කිරීම නිසා මෙම නිෂ්පාදනවලට ඉල්ලුම අඩු වී තිබේ. රජයේ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති. ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමනි, අදාළ බලධාරීනි, මේ ඔබේ කාරුණික අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති. ජපානයේ ටෝකියෝ සහ ඔසාකා නගරවලට පැන වූ කොවිඩ් හදිසි අවස්ථා තත්ත්වය ජූනි 20 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ජපාන් රජය අද තීරණය කළේය. ඔලිම්පික් ක්‍රීඩාවලිය ආරම්භ කිරීමට පෙර ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම මට්ටමකට ගෙනීම ජපානයේ අපේක්ෂාවයි. ජූලි 23 වනදා ඔලිම්පික් ක්‍රීඩාවලිය ආරම්භෙයි. සිරියානු ජනාධිපතිවරණයෙන් බෂාර් අල් අසාද් මහතා ජයගත්තේය. ඔහු මෙවර බලයට පත් වූයේ 9 වෙනි වතාවටයි. එක් දුර කාලයක් වසර 7කි. ජනාධිපතිවරණයේදී ඔහුට 95%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබින. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඩමස්කස් ඇතුළු නගර රැසක විවිධ උත්සව සංවිධාන කර ඇත. ගාසා තීරයේ ඉකුත් දිනවල පැවති ගැටුම් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙන යෝජනාවට ඉන්දියාව ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. රුසියාව සහ චීනය යෝජනාවට පක්ෂ විය. ඔවුන් සමග රටවල් 24ක් එම යෝජනාවට පක්ෂ වූ අතර රටවල් 9ක් විරුද්ධ විය. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර මෙම ගැටුම් දින 11ක් තිස්සේ පැවතිනි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 8ක සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මකයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එම කටයුතු සිදු කෙරේ. ගංගාරාම විහාරස්ථානය, සුදර්ශන පරමානන්ද පුරාණ විහාරය, හික්කඩුව ශෛල බිම්බාරාම විහාරය, විජයානන්ද විහාරය, බොටුවන ටැම්පිට විහාරය, තෙලිකඩ සුනන්දාරාමය, බලපිටිය ශ්‍රී සුභද්‍රාරාම රාජමහා විහාරස්ථානය, අම්බලන්ගොඩ සුනන්දාරාමය එම විහාරස්ථාන වෙයි. මේවායේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් අතර ඩකාහි පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ සිය ඕවර 50 අවසානයේ කඩුළු 6කට ලකුණු 286ක් රැස් කළේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 120ක්ද, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 55ක්ද රැස් කළහ. ටෂ්කින් අහමඩ් කඩුළු 4ක් බිඳහෙළිය. මෙවැනි විට ලකුණු 287ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ පිළ මීට ස්වල්ප වේලාවකට පෙර ඕවර 11ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 33ක් ලබා සිටියේය. දුෂ්මන්ත චමීර එම කඩුළු 3ම බිඳහෙලා ඇත. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. මේ අවස්ථාවේ සෞඛ්‍යංශයට සහයෝගය දැක්වීමේ අරමුණින් ප්‍රමුඛ දුරකථන සමාගමක් වන හච් සහ ටෙලිමෙඩිසින් සේවා සපයන ඕඩොක් ආයතන එක් වී තිබේ. ඒ අනුව ඕඩොක් හච් සුවසරණ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. සංචරණ ක්‍රීඩා සමයේදී සංචරණ සීමා කාලයේදී සියලුම ජනතාවට මෙමගින් නොමිලේ ටෙලිමෙඩිසින් සේවා අවස්ථාව ලැබේ. 078යි 877යි 72යි 22 අංකය අමතා ඕනෑම අයෙකුට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකිය. සංචරණ සීමා කාලයේදී සියලුම ජනතාවට මෙමගින් නොමිලේ ටෙලිමෙඩිසින් සේවා අවස්ථා ලැබේ. දුරකථන අංකය යලිත් 078යි 877යි 72යි 22. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. දකුණු පළාතේ කහ සඳහා ඉහළ මිලක් ලැබෙන බව කහ වගාකරුවෝ පවසති. වියලි කහ කිලෝවක මිල රුපියල් 3000ත් 3500ත් අතර පවතී. අමු කහ කිලෝවක මිල රුපියල් 500ක් බව වෙළෙන්දෝ කියති. ග්‍රාමීය ජනතාව තව ගෙමැත්තේ මහා පරිමාණයෙන් හෝ සුළු පරිමාණයෙන් කහ වගා කිරීමට පෙළඹී ඇතැයි දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දෙවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යයි. එම මුහුදු ප්‍රදේශ රළු වීමට හැකිය. දීවර හා නාවික කටයුතුවල යෙදෙන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ යටිඅන්තොටටයි. එය මිලිමීටර 88.5කි. උඳුකඩ ප්‍රදේශයට මිලිමීටර 80කට වැඩි වැසි ලැබී තිබින. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල ලබන 7 වනදා තෙක් සංචරණ සීමා ලිහිල් නොකිරීමට තීරණයක්. අත්‍යවශ්‍ය භාණ්ඩ අලවිය ජංගම සේවා මගින්. ජූනි 2 වනදා සිට අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000ක්. සයිනෝෆාම් එන්නත ලබාගත් ජනතාවට දෙවන මාත්‍රාව ලබන මාසයේදී. ගිනිගත් නෞකාවේ බහලුම් වලින් 513ක් ශ්‍රී ලංකාවට අයත්. සමුද්‍ර ජීවීන්ට සහ වෙරළට සිදු හානි සොයා බැලීමේ විමර්ශන ආරම්භයි. නෞකාවේ සිද්ධෙන් ආදායම් අහිමි වූ දීවර කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර 28කට සහන. දකුණු පළාතේ කහගොවීන්ට ඉහළ ආදායමක්. ගාසා ගැටුමේදී මානව හිමිකම් උල්ලංඝනය වී ඇද්දේ සෙවීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙන යෝජනාවට ඉන්දියාව ඇතුළු රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකෙයි. ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 287ක ඉලක්කයක්. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9